නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු. යසෝදරා උත්තමාවිය ගැන මාහට කියලා දුන්න මගේ ගුරු දෙවිඳුන්ට නමස්කාර වේවා. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද බෝවත්ත මහමෙවුනා භාවනා සුපුවේ විශේෂ පින්කමක් මේ පැවැත්වෙන්නේ. යසෝදරා උත්තමාවියගේ ගුණ කඳ ශ්‍රවණය කරන්ට ලැබෙනවා. අද වැස්ස දවසක්. වැහැපු එක හොඳයි. මේ වහින එක හොඳයි. මේ වැස්සේ කතාවක් තියෙනවා. මේ වහින වැස්සේ තියෙන වතුර වලට වඩා මේ වහින වැස්සේ වැහිබිඳු ගානට වැඩිය මහා බෝධිසත්වයෝ වෙනුවෙන් අඬපු ආදරවන්තියක් ගැන තමයි මේ කතාව. වෙසක් පුම් පෝය දවසක අපි සරණ ගිය අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලුම්බිනි සල්වනේ උපදිනකොටම සුප්පබුද්ධ රජුරුවන්ගේ මාලිගාවේ ඒ වෙලාවෙම ඒ මොහොතේම දියණියක් බිහි වුණා. මහා බෝධිසත්වයන් බිහි වෙන වෙලාවේ ආලෝකයක් පැතිරිලා යනකොට මහ පොළොව කම්පා වෙනකොට මිනිසුන්ට හිතාගන්න බැරි වුණා මේ දියණිය ඉපදුන නිසාද මේක සිද්ධ වුණේ කියලා. ඊට පස්සේ රන් කඳක් හැම රත්තරම් පාටයි. මේ ගෙදර පුරා පුංචි රශ්මියක් විහිදලා යනවා. හිතාගන්න බෑ ගෙදර අයට මොකද්ද මේ කියලා මාලිගාවේ අයට. ප්‍රතිබිම්බය රූපයක් යඹුවා වගේ බිම්බා. ඇයට නම වැටුණා යසෝදරා. කපිලවස්තුවේ සුද්ධෝදන රජමාලිගාවේ සඳක් වැඩෙනවා වගේ මහා බෝධිසත්වයෝ වැඩෙද්දී යසෝදරාව වැඩෙනවා. ඒ සඳ පසුපසින් යන ඕසදී තාරකාවක් වගේ. නමුත් තාම දන්නේ නැහැ. සසර පුරාවටම ආදරය කරපු කෙනා සිද්ධාර්ථ නමින් ඉපදිලා කියලා දන්නේ. ටික ටික වැඩෙනකොට රාජකුමාරයෙක් ගැන අහන්න ලැබුණා. ඒ රාජකුමාරයාගේ නම සිද්ධාර්ථ. අපේ මහා බෝධිසත්වයන් වහන්සේ 16 වෙනි වියේදී හරිම සුකුමාලයි. ඒ කියන්නේ හිතාගන්න බැරි තරම් ලස්සනයි. හරිම සුකුමාලයි. මේ ලෝකේ යන්තාක් සිනිදු වස්ත්‍ර දැත්තේ මහා බෝධිසත්වයෝ වෙනි වස්ත්‍රයි පොරවන්නේ. පින්නක් කියලා නාමයක් ශරීරයට වැටිලා නැහැ පින්න කියන එක. යහනේ සැතපෙද්දි පවා
සේසත් දරනවා පින්නක් එයි කියලා. මේ මාලිගාව ඇතුලේ විවාහයකට කල් එළඹුණා 16 වෙනි වියේ. 16 ඒ කාලේ අවුරුදු 16 කියන්නේ මේ දැන් වාගේ නාටු නෙවෙයි. හොඳට ඇඟ තියෙනවා. හොඳට හවියත්තිය තියෙනවා. ශිල්ප ශාස්ත්‍රයේ කෙල පැමිණිලා. අවුරුදු 16 කියන්නේ. ශරීර ශක්තිය කෙලවරක් නැහැ. ශරීර ශක්තිය අවුරුදු 16 කියන්නේ හොඳ පෙනුම. කොච්චර සුන්දර පෙනුමක්ද කියනවා නම් දෙව්ලොව දෙවියෙක් උපදින්නේ අවුරුදු 16ක කුමාරෙක් වගේ ඒ ස්වරූපෙන්. අද කාලේ කවුරු හරි දෙවි කෙනෙක් දැක්කා නම් ඇස් දෙකට ආන්නේ දෙවියා වගේ තමයි ඒ කාලේ 16 වෙනි වියේ කුමරා. විවාහයකට කරුණු යෙදෙනකොට අනිත් රාජමාලිගාවලින් කිව්වා සුකුමාරයි. ඔය කුමාරයා රජ වුණාට පස්සේ යුද්ධයක් එහෙම ආවොත් එහෙම අපේ කෙල්ලත් තරම් පැනලා යයි. මොන යුද්ධද? ශිල්පේහිලා නිපුණ නැති කුමාරවරුන්ට කෙල්ලෝ දෙන්න අපේ මාලිගාවල නැහැ කිව්වා. සුද්ධෝදන රජුරන්ට අභියෝගයක්. පුත්‍රයේ ශිල්ප දක්වන්න පුළුවන්ද? පුළුවනි කිව්වා. එදා සියලු රාජ කුමාරිකාවෝ ශිල්ප දක්වන අංගණයට එකතු වෙලා. ඒ අතර බැබලි ඉන්න රන් කඳක් වගේ කාට වහුම් කරන්නද? යසෝදරා. බැබලි ඉන්නවා. හැබැයි නෙතට නෙත එකතු වුණේ නෑ. ඒ කෙල්ල බිම් බලාගෙන ඉන්නේ. නෙතට නෙත එකතු වුණේ නෑ. ඇතින්නක් වගේ කලබල ගමන් නෑ. කලබල නෑ. සංසිඳිලා. කුමාරිකාව මැද රම් පිළිරුවක් තියලා දෝ කියලා අනිත් අයට හිතුණා. දුවන අශ්වයාගේ වේගෙන් කුමාරයෙක් දුවන අශ්වයා පිටිපස්සේ කුමාරයා ඉස්සරහා. දුවන අශ්වයාගේ පිටට මෙන්න බිමින් කුමාරයෙක් නගිනවා. කුමක්ද උනේ කියලා හොයාගන්න බෑ. කරණමක් ගහලා ආකාශයට යනවා. ආකාශේ ඉඳලා ආය අශ්වයා පිට හිට ගන්නවා. අනේ සසර පුරාවටම දැක් වූ ශිල්පත් එක්ක මහා බෝධිසත්වයන් මේ මොකද්ද? දැක් වූ ශිල්ප කියන්න කාලේ නෙවෙයි මේ. මුළු සභාවම අත්පොලසන් දෙන්න පටන් ගත්තා. අපේ දූ දෙනවා. සිදුහත් කුමාරයාට සුද්ධෝදන රජතුමා මල් මාලාවක් දුන්නා. ඒ මල් මාලාව අතට ගන්නකොටම රන් කඳක් වගේ පේනවා. කෙල්ල පිටිපස්සේ යන්න ඕනේ නැහැ තෝරන්න. රන් කඳ ඉන්නවා. යසෝදරා. යසෝදරාගේ කරට මල් මාලාව දැම්මා. මේ අඬන යසෝදරා ගැන මේ කියන්නේ. ඒ යසෝදරාවට පෙනුන මුව මඩල සසර පුරාවටම ආපු සෙනෙහස මතු වුණා. ඇඟට කරන්ට් එකක් වැදුනා වගේ වුණා. මට වෙන වචන තේරෙන්නේ නැහැ. ඒක කියන්න. netu සංගලින් කඳුළු වැටුණා. අන්න අඬන එක පටන් ගත්තා. යසෝදරා. ඊට පස්සේ විවාහ මංගල්‍යය තිබුණා මහා හරසරින්. ඒ යසෝදරාව පින්වත්නි රං කඳ යසෝදරා 16 වෙනි වියේ එකම දවසේ එකම මොහොතේ ඉපදුන සිදුහත් කුමරු සමග විවාහ වුණා. ඒ යසෝදරාව සමග ආදරෙන් සෙනෙහසින් ගත කළා. මේ ලෝකේ ආදරය කියලා පිවිතුරු සෙනෙහස කියලා එකක් තියෙනවා නම් එහි ප්‍රතිරූපේ උනේ යසෝදරයි සිදුහත් කුමාරයයි. මෙතන ඇති පෝරුවේ නැංගලා විවාහ වෙච්ච අය. එදා පෝරුවට නැංග දවසේ කියපු අෂ්ටක සිහි කරන්න. එදා සාර අසංකීය කල්පලක්ෂයක් පෙරම් පුරලා යසෝදරා සමග අතිනතගත් සිදුහත් කුමරුගේ බලයෙන් තමයි විවාහයට සිත් පැතුවේ. අෂ්ටක. ඊට පස්සේ මේ විවාහ ජීවිතේ හරි සෙනෙහසයි.
අවුරුදු 13ක් දරුවන් හිටියේ නැහැ. හිතට එක ප්‍රශ්නයක් නැහැ. අද කාලේනේ විවාහ වෙලා අවුරුද්දක් 2යි 3යි දරුවෝ නැත්තම් හිස් මුදුනෙන් දුමක් දානවා. දරුවෝ නැත්තම් අනිත් අයත් අවුස්සනවා කෝ දරුවෝ. පෞකාර ලෝකේ සසර ගැන දන්න දේවල් අල්ප මාත්‍රයයි. පින්වන්තයෙකුට පින්වන්තියකට පින්වන්ත දරුවෙක් ඉපදෙන්නේ. ඒ දරුවා කොහින් හරි එන්න ඕන. සසර පුරාවටම පුත්‍රයා වෙලා ඉපදෙන කෙනා එනකල් ඉන්න ඕන. 29 වෙනි වියේදී තමයි ඒ දරුවා කුසට පිළිසිඳ ගත්තේ. 29යි. විවාහ වෙලා අවුරුදු 13යි. සතර පෙර නිමිති දැකලා කලකිරිලා. එදා තමයි රාහුල ඉපදුනේ. ලස්සනයි. පුතාගේ මූණ කවුරු වගේද? තාත්තා වගේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හෙබි මහා බෝධිසත්වයන්ගේ හැඩහුරුකම ආපු පුතෙක් ඉපදුනා කෙනෙකුට හිතන්නකෝ කොච්චර ලස්සනයිද කියලා. රන් කඳ අම්මා පපුවට තුරුල් කරගෙන ඉන්නවා යසෝදරා. යසෝදරාට පපුවට උනපු කිරි වලින් දරු සෙනෙහසට ඒ යහන එබුණා කියනවා. සෙනෙහස. අම්මා කෙනෙකුට දරුවෙක් ඉපදුනාම ඊළඟට ආසම දේ තමයි තාත්තට පෙන්නන්න. ඔයා වගේ මෝන කියලා. හරිම ආස දෙයක් ඒක. පපුවට තුරුල් කරගෙන යනවා උයන් කෙලියට ගිය සිද්ධාර්ථයන් එනකල්. මහන්සියට දරුවෙක් ඉපදුනා කියන එක කොච්චර දුකක්ද? විහිසක්ද? මහන්සියට නිින්ද ගියා. රාහුලයන්ට නිින්ද ගියා. දොර කවුළු අතරින් බලනවා මහා බෝධිසත්වය අභිනිෂ්ක්‍රමණය කරන්නට යන්න. මේක කර්මය කියන්නේ මේක මොකද්ද ඉරණමක් කියන්නේ සසර පුරාවටම ආපු සෙනෙහසේ අවසන්ම දවස වෙන් වෙලා යන දවස යසෝදරාට හීනෙන්වත් පෙනුන්නේ නෑනේ. යසෝදරාට හීනෙන්වත් පෙනුන්නේ නෑ. මේ ආදරේ පටන් ගත්තේ අද ඊයේ නෙවෙයි. මෙන්න බලන්න ලොමු දැහැගැන්වෙන කතාව. මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ හැරෙනකොට මහා ශ්‍රාවකයෝ දෙදෙනා කවුද? අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා. පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට අසංකේය කල්පලක්ෂ 4ක් පෙරම් පිරුවා. අසංකේය කල්පලක්ෂ කීයක්ද? 4ක් පෙරම් පිරුවා. අග්‍ර ශ්‍රාවකයෝ වෙන්න පෙරම් පුරන්නේ අසංකේය කල්පලක්ෂ 2යි. 80 මහා ශ්‍රාවකයෝ වෙන්න පෙරම් පුරන්නේ අසංකේය 1 කල්පලක්ෂයයි. අසංකේය කල්පලක්ෂයක් 80 මහා ශ්‍රාවකයෝ වෙන්න පුරන්නේ. ඊතුරු උත්තමයෝ පින් පුරලා සසරින් නිදහස් වෙනවා. අපේ මහා බෝධිසත්වයන්ට සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාවත් කල්ප අසංකේය කල්පලක්ෂ 2ක් මුණ ගැහුන්නේ නැහැ. තනියෙන් පෙරම් පිරුවේ. ඒ සුමේද තාපසතුමා වෙලා ඉස්සෙල්ලාම දීපංකර පාද මූලේ විවරණ ලබන මොහොතේ ළඟ හිටියා කෙල්ලෙක්. ඒ කෙල්ල නිල්මානෙල් මල් මිටි 8ක් පපුවට තුරුල් කරගෙන හිටියේ. නිල්මානෙල් මල් මිටි 8ක්. ඒ සුමේද තාපසතුමාට භාග්‍යතුන් මණ්ඩේ වැතිරිලා ඉන්නේ. බුද්ධත්වයට විවරණ ලැබෙන්නේ මණ්ඩේ වැතිරිලා ඉද්දී මේ වැස්සේ කතාවට සාක්කි වැහපොදින් තව. දුකසේ කරන පුණ්‍ය විපාකේ පින්කමේ විපාක වැඩි. මන්ද සුලං හමද්දී වර්ෂාව නැති වෙලාවේ ගස්සෙවෙනේ බනහනවට වැඩිය මේ දුෂ්කර ප්‍රතිපදාව යසෝදරාවට උපහාරයක්.
එදා සුමේද තාපසතුමාට ඕන නම් තිබුණා මල් මාවතක් මවන්න වැතිරෙන්නේ නැතුව. රත්තරම් මාවතක් මවන්න තිබ්බා වැතිරෙන්නේ නැතුව. ඒ වගේම ඕනි නම් සත්තුරුවම් මාවතක් මවන්න තිබ්බා වැතිරෙන්නේ නැතුව. පින්වත්නි මඬී වැතිරුණා. මහා බෝධිසත්වයන්ට දීපංකර බුදුරජාණන් වහන්සේ අනාගතයේ මේ තාපසයා ගෞතම නමින් බුද්ධත්වයට පත් වෙනවා කියලා විවරණ දෙනකොට අර ළඟ හිටපු කෙල්ලගේ ඇඟ සීතල වෙලා ගියා. ඇහි පිල්ලම් ගහන්න නැතුව බලාගෙන හිටියා. අතේ තිබ්බ නිල්මානෙල් මල් මිටි 8න් එක අතකට නිල්මානෙල් මිටි 3ක් ගත්තා. අනිත් අතට නිල්මානෙල් මල් මිටි 5ක් ගත්තා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ වැතිරිලා ඉන්න තාපසින් වහන්සේ වෙනුවෙන් මේ නිල්මානෙල් මල් මිටි 5 පූජා කරමි පූජා වේවා. මා වෙනුවෙන් මේ නිල්මානෙල් මල් මිටි 3 පූජා කරමි පූජා වේවා. උපනෝපන් ජීවිතේ මේ උත්තමයාගේ සම්බුද්ධත්වයට ශක්තිය මම වේවා කියලා පැතුවා. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාත් අසංකේය කල්පලක්ෂ 2යි බුදුරජාණන් වහන්සේත් එක්ක ආවේ. බුද්ධත්වයට විවරණ ගත්ත දවසේ ඉඳලම ළඟා පිටිපස්සෙන් ආපු කෙනා තමයි මේ යසෝදරා. එකම එක්කෙනයි. බුද්ධත්වයට විවරණ ගත්ත දවසේ ඉඳලා ඉන්නේ ළඟ එකම එක්කෙනයි. ඒ මේ යසෝදරා. උපනෝපන් ජීවිතේ බිරිඳ වෙලා උපදිනවා. ඒ හිතේ තිබ්බ ආදරේ සෙනෙහස කියලා නිම කරන්න පුළුවන් කන් නෙවෙයි. සිල් රකින්න මහා බෝධිසත්වයන්ට සීලී බිඳින්නේ නැහැ. බවුන් වඩන බෝධිසත්වයන්ගේ භාවනාව කඩන්නේ නැහැ. ඒ ආදරේ සසරේ කොහොම තිබ්බ එකක්ද කියලා තේරුම් ගන්න පුංචි කතාවක් කියන්න. ඒ කුමාරයා ඉපදුනේ අතේ ඖෂධයක් තියාගෙන. මහා ඖෂධයක්. උපන් කුමරාට නම තිබ්බා මහෞෂධ. අපි ඉපදෙනකොට අතේ මොනවද තියාගෙන ඉපදෙනවද? නෑ. මැරෙනකොට නම් අතේ තියාගෙන මැරෙනවා. මොකද්ද? යතුරු කැරල්ල. මැරෙනකොට අතේ තියාගෙන යනවා යතුරු කැරල්ල. ඉපදෙනකොට මොකුත් නෑ. මහෞෂධයන් අතේ ඖෂධයක් තියාගෙන ඉපදුනේ. පණ්ඩිතයි, නුවණයි. අවුරුදු 16 කිව්වා 16 හැඩි දැඩි නාටු නෑ. කිව්වා රාජ බිසව කිව්වා මේ පණ්ඩිතයන් වහන්සේ කුමාරියක් විවාහ කරගන්න කාලේ හරි. හිතට හරියන්නේ නෑ මේ දකින කෙල්ලට හිත යන්නේක පින්වන්තයන්ගේ නෑ. මේ පෞකාරකමට වෙන එකක් ඕක. දකින දෙයට හිත යන්නේක මහා පුරුෂයන්ගේ නෑ. කිව්වා අක්කේ මම හොයාගෙන යන්නම් කෙනා කිව්වා. ගමින් ගමට ජනපදයෙන් ජනපදයට තමාන්ට හරි සරිලන කෙල්ලක් හොයාගෙන යනවා. ඕන්න තමන්ට කෙනෙක් හොයාගෙන යන්න ආසාවක් තියෙනවා නම් කෙරුමි අහගන්න. හොයාගෙන යනකොට ගමින් ගමට ජනපදයෙන් ජනපදයට යනකොට මේන් එක කෙල්ලෙක් එනවා ඔළුවේ කැඳහැලියක් තියාගෙන. ඒ වගේම බිමට යොමු කරපු net ඇතිව වතුර භාජන ලබු පොල් කට්ටක් අතින් අරගෙන කෙල්ලෙක් පාරේ යනවා. රන් කඳක් වගේ ලස්සනයි. වෛර කරලා නැණි සසරේ. ඒ රත්තරම් පාටට උපදින්නේ හැම ලස්සනයි. දැක්ක ගමම්ම හිත ගියා. මෙන්න ඇයි සසර පුරාවට මෙන දවසේ දීපංකර පාද මූලේ ඉඳලා එන්නේ. දැක්ක ගමම්ම හිත ගියා. දැක්ක ගමම්ම හිත යනවා කියන එක ඔයාලටත් වෙලා ඇති.
මහා බෝධිසත්වෝ කල්පනා කළා මේ කෙල්ලට ස්වාමියෙක් ඉන්නවද නැද්ද දන්නේ ඕන් ආදරේ ආලෝකමත් කරන්නේ ප්‍රඥාවෙන්. ඊට පස්සේ කල්පනා කළා මේ නුවණ තියනවද දන්නේ බැඳලාද දන්නේ අද කාලේ කොල්ලන්ට ඇති වෙන්නේ නැති ප්‍රශ්න දෙකක්. ඊට පස්සේ තේරෙන්නේ නැති විදියට ප්‍රශ්නයක් ඇහුවා. කෙල්ල අරහෙන් ඉන්නකොට උගුර පාදලා මෙන්න මෙහෙම කළා. අත මිටි මොළවල ඉස්සුවා. අර කෙල්ල හරි ඥානේ. කෙල්ල මෙහෙම කළා. ඇහුවේ මොකද්ද? බැඳලාද උත්තරේ දුන්නේ නිදහස්. අද කාලේ කෙල්ලෙකුට මෙහෙම කළොත් අද කාලේ කිසි හෙවිල්ලක් නැහැ. අම්මා පලා විකුණලාද මේ කෙල්ල ඉස්කෝලේ යවන්නේ? ඉන්දියාප්පන් පාර්සල් කරලා කඩේට යවලාද කෙල්ල ඉස්කෝලේට යවන්නේ? ඒව නැහැ. හිත ගියාද පැන්නවා පිටිපස්සෙන්. හිත ගියාද ටෙලිෆෝන් නම්බරේ දුන්නා. සමහර ටෙලිෆෝන් නම්බරේ දෙන්නේ මේ බබා හම්බෙන ක්ලිනික් යන කෙල්ලට. ඥානේ නැහැ පෞකාර ලෝකයේ. මහා බෝධිසත්වයන්ගේ ප්‍රේමේ බලන්න. ඊට පස්සේ තමයි කතා කරන්නේ. දැන් ඇහුවා මෙයා නිදහසේ ඉන්න කෙනෙක්. ඊට පස්සේ ඇහුවා අද කාලේ නම් කෙල්ලෝ තමන් යාළු වෙලා ඉඳිද්දින් තවත් කොල්ලන්ට බැල්ම හෙලනවා. තමන් යාළු වෙලා ඉඳිද්දි තවත් කොල්ලන්ට මැසේජ් යවනවා. යාළු වෙච්ච කතා කවර දෙයක්ද? බැඳලා ඉද්දින් බැඳපු මිනිහා සල්ලි දාන ෆෝන් එකෙන් හොර මිනිහට මැසේජ් යවනවා. පෞකාර ලෝකය. සාප ලබන ලෝකය. ඒ පෞකාර ලෝකයට කාන්තාරයක දියවුල්පතක් වගේ යසෝදරාගේ ප්‍රේමය අහන්න ලැබෙන කාරි. ඊට පස්සේ ඇහුවා මේ නංගියේ නම මොකද්ද? ඊට පස්සේ ඒ කෙල්ල උත්තර දෙනවා. මේ ලෝකේ යම් කෙනෙක් එවැනි තත්වයකට පත් වෙන්නේ නැත්නම් ඒක තමයි කිව්වා මගේ නම. ප්‍රඥාවෙන් ආදරේ බබලවන්නේ. ඒ දේ විස්තරේ තියෙනවා. ඒ කෙල්ලටත් මහෞෂධ පඬිතුමා දුටු ගමම හිත ගියා කියනවා. මේ ලෝකයේ කෙනෙක් පත් නොවන දේ තමයි අමරණීය ස්වභාවයට. ඇහුවා අමරාද? අද කාලේ නම ඇහුවා නම් මේ වාසගමත් එක කියන්නේ. අහවල් මුන්දියාංශයේ අහවල් කිරියතන. ඊට පස්සේ ඇහුවා මේ කැඳ ගෙනියන්නේ කොහෙටද? දැන් කැඳ වාදනේ තියෙනවා. කුල දෙටුවට කිව්වා. අද කෙල්ලෙක්ගෙන් අහලා බලන්න ඕන. කුල දෙටුවා කියන්නේ කවුද කියලා. ඊට පස්සේ කිව්වා කුල දෙටුවා කියන්නේ අම්මයි තාත්තයි. තාත්තටද කැඳ ගෙනියන්නේ? ඔව් කිව්වා. තාත්තා මොකද කරන්නේ ඇහුවා. 1 2ක් කරනවා කිව්වා. ඊට පස්සේ කිව්වා 1 2ක් කරනවා කියන්නේ සීසානයකට හීහනවද ඇහුවා. ඔව් කිව්වා. කොහෙද තාත්තා වැඩ කරන්නේ කිව්වා. කවුරු හරි යන් තැනකට ගියොත් ආයේ ඉන්නේ නැත්නම් එතන තමයි වැඩ කරන්නේ කියලා කිව්වා. කොහෙද? සොහන ළඟ කුඹුර තියෙන්නේ. ඔයාද ගිහිල්ලා එනවද කියලා ඇහුවා. ආවොත් එන්නේ නාවොත් එනවා කිව්වා. මහෞෂධ පඬිතුමා කියනවා ගඟකින් එතර වෙන්න තියනවාද? ගඟේ වතුර වැඩි වුණොත් එන්නේ. ගඟේ වතුර ආවේ නැත්තම් එන්නම්. ඔව් කිව්වා. ඊට පස්සේ කිව්වා අයියේ කැඳ ටිකක් බොමුද ඇහුවා. ඊට පස්සේ පෙරැත්ත කළා. හා කිව්වා. ඒත් හිතුවා මේ කෙල්ල මගේ අත හොදන්න දෙන්නේ නැතුව කැඳ දුන්නොත් මේ කෙල්ල මෙතනම දාලා යනවා. ප්‍රඥාවන්තයා හැම වෙලාවෙම කෙල්ල දුරු කරන්න බලන්නේ. අද කාලේ ආදරයක් පටන් ගත්තොත් ඒ වෙලාවෙ ඉඳලම ලං කරගන්න බලන්නේ.
සාපයක් වදිනවා. පින්වත්නි විවාහය කියන්නේ එතනින් එහාට සම්පූර්ණ ජීවිතේ තීරණය වෙනවා. ඒ නිසා තමාට විඳවන්න හෝ සැනසෙන්න එකියක් කොහේ හරි ඉන්නවා. ඒක බෑ කිව්වත් කොහෙන් හරි එනවා. ඒ නිසා කලබල වෙන්න එපා. කෙනා හම්බ වෙයි. කලබල වෙන්න එපා. මේ වෙලාවේ Tamanne මොන ගැහිලා තියෙද්දිමුත් මහ බෝධිසත්වය ප්‍රතික්ෂේප කරනවා හිතෙන්. මේ කෙල්ල අත හොදන්නට පෑන් දෙන්නේ නැතුව කැඳ දුන්නොත් මං කෙල්ල දාලා යනවා. කෙල්ල අත හොදන්න පෑන් දුන්නා. අමරා කැඳ දුන්නා. ඊට පස්සේ ඔන්න ඉස්ලාම කොල්ලට ලැබුණේ මොනවාද? කැඳ. අද කාලේ ඉස්ලාම දෙන්නේ චොකොලොට්. චොකොලොට් වලින් පටන් ගන්න අවසානයේ කැඳත් නෑ. මහා පුරුෂයන්ගේ සෙනෙහස පටන් ගන්නේ කැඳෙන්. ඊට පස්සේ ගෙදරට යන්න පාර ඇහුවා. ඊට පස්සේ පාර වරද්දලා කිව්වා. මහා බෝධිසත්ව හොයාගෙන ගියා. අද කාලේ නම් අයියා ගාව ෆෝන් එකක් තියෙනවද? කො දෙන්න GPS දාලා දෙන්න. යසෝදරා. ඊට පස්සේ ගෙදර ගියා. ගිහිල්ලා කිව්වා අමරා දේවියගෙන් පාර අහලා ආවේ. ඒතර තරුණ කොල්ලෙක් නිසා හිතුණා අම්මලාට මොකක් හරි ප්‍රශ්නයක්. කිව්වා මම රෙදි මහන්න දන්නවා. අපි ගාව සල්ලි ඕනේ නැහැ කිව්වා. රෙදි විනාඩි 5න් 10න් මැහුවා. ශිල්පේ පිහිටලා තියෙන්නේ. ගමේම රෙදි මැහුවා. කහවණු 1000ක් හම්බුණා. හැන්දෑ කොරේ කෙල්ල දරමිටියක් ඔලුවට අරගෙන කොළ මිටක් ඉනී තියාගෙන එනවා. ඊට පස්සේ ඉස්සරහින් එනකොට මහෞෂධ පඬිතුමා ඉස්සරහ කොල්ලෙක් ගේ ඉස්සරහ ඉන්නවා කියලා දරමිටිය ඉස්සරහින් දාලා පල්ලාමිට අරන් පිටිපස්සෙන් ගෙට ආවා. මෝනට මෝන මුණ ගැහුන්නේ. හැදිච්චකම. ඊට පස්සේ දවස් 2-3ක් ඉඳලා මහ බෝධිසත්වයන්ට හිතුණා දැන් මහ බෝධිසත්වය එළිය පිළිකන්නේ ඉන්නවා. රෙදි මහනවා. අමරා දේවි කෑම උයලා දෙනවා ඉස්සරහට ඉන්නේ නැහැ. තවම ඇහැට ඇහැ මුනිච්චුත් නැහැ. චෙක් කරන්න ඕන කියලා හිතුණා. කියලා හාල් හුණ්ඩුවක් අරන් අමරා දේවිට කතා කරලා කිව්වා මේ නංගියේ මේ හාල් හුණ්ඩුවේ මට බතුත් ඕන. කැඳත් ඕන. කැවුනුත් ඕන. අද කාලේ වගේ ප්‍රශ්න නැහැ. ඕකෙන් කොහොමද බං ඕවා කරන්නේ? එහෙම නැහැ. හිස්ස පාත් කරලා ගත්තා. හාල් ටික පෙළුවා. ඒකට ගමේ කියන වචනේ හාල් කූ කරනවා කියලා. හාල් ටික පෙළුවා. පොලන්නේ මොකෙන්ද? යාන්තම් ඇති මතක හිටියා. කුල්ල. කුල්ලේ කෙලවරට ඉතුරු වුණා යටින්ම කුල්ලේ. මොනවද? ඌසල් හරිහාල්. මැදට කඩහාල් සුන්සහල් වැටෙනවා. හොඳ හාලෙන් බතුත් කඩහාලෙන් කැඳත් සුන්සාලෙන් කැවුම් ගෙඩි 2-3කුත් හැදුවා. කැඳ ටික දුන්නා. ඉස්සලම් බත් දුන්නා. බත් ඇටයක් දිවේ තිබ්බ පමණින් පිනා ගියා. පෙන්වේ නැහැ. මේ බතක් හොයා ගන්න තේරෙන්නේ නැද්ද? අනේ අයියේ කැඳ ටිකක් එනම් බොන්න. කැඳ බිව්වා. රසනහර පිනා ගියා. පෙන්වේ නැහැ. මගේ වස්තුව කෑවා. අද කාලේ නම් මෙලෝ රහක් නැති තේ එකක් හදලා දෙනවා කෙල්ල. ඊට පස්සේ දැන් හදලා දුන්නේ ඉස්සල්ලාමනේ. මූණ මේ දැන් බොන්නත් බෑ. අහනවා මේ ඔයාද හැදුවේ? ෂෝක් තේක. අපේ අම්මටවත් බෑ මේව හදන්න. අම්මත් පාවලා දුන්නා. අසත්පුරුෂයෝ. කොහෙවත් යන ගෑණියෙක් කුස්සලා තියන්න. කොහොමද මහ බෝධිසත්වයෝ? එහෙනම් කැවුමක් කන්න කිව්වා. කැවුම් ගෙඩිය කෑවා.
රස නහර පිනයන වීසි කළා. මගේ වස්තුව ඔබ විනාශ කළා. බත් ටික අරන් කැඳ එකට දැම්මා. කැවුම් පොඩි කරලා කැඳ එකට දැම්මා. උණු වතුර ටිකක් දැම්මා. පොඩි කළා. හිටගනින් කො මෙතන. රන් රුවක් වගේ ඒ බිම්බා දේවිය අමරා හිටගත්තා. පළවෙනි වතාවට අර කැඳ ටික අරන් මූණේ ගෑවා. එදා තමයි ඇඟ ස්පර්ශ කළේ. රාග හිතකින් නෙවෙයි. කැඳ ටික ඔක්කොම මූණේ ගෑවා. අත්වල ගෑවා. හිටපිය කිව්වා ඔව්යි. මූණේ වෙනසක්වත් නැහැ. අද කාලේ උදේටත් කෝල් කරනවා, දවල්ටත් කෝල් කරනවා, හැන්දෑවටත් කෝල් කරනවා, රෑ 12ටත් කෝල් කරනවා. එක කෝල් එකක් මිස් වුණොත් දෙස් තියෙනවා. ඊට පස්සේ මූණේ වෙනසක් නැහැ. හදමත උණු වුණා මහ බෝධිසත්වයන්ගේ. ඇයි දීපංකර පාද මූලේ ඉඳලා එන්නේ. බුද්ධත්වයට විවරණ ගත්ත දා ඉඳලා ළඟින් ඉන්න එකම එක්කෙනා මේ මුණ ගිහිලා තියෙන්නේ. කිව්වා නංගී ගිහිලා නාගෙන එන්න කිව්වා. එදානේ අර රාග හිතෙන් නෙවෙයි කැඳ අතුල්ලන්න තමයි මූණ ඇල්ලුවේ. අද කාලේ රහසක් තියෙනවා. පෞල් කඩා කප්පල් වීමේ රහස. පෝරුවේ නගින්න කලින් කසාද බඳින්න කලින් පිරිසිදුකම නැති කර ගැනීම. පෞල් කඩා කප්පල් වීමේ රහස. ඇයි පෝරුවේ නැගලා අෂ්ටක කියනවා. අෂ්ටක කියන්නේ දෙවිවරුන්ට කන්න ලව් කරනවා. දෙවිවරු දිවස් හෙලනවා පෝරුවේ ඉන්න අයට. පිරිසිදු නෑ. බඹසරක් නෑ. ගෑනුකම රැකගෙන නෑ. සාප කොල්ල යනවා. පවුල් ඇතුලේ අරුබුද ඇති වෙනකොට දෙවියන්ගේ උපකාර නැහැ. දෙදරලා යනවා. අපායක් වගේ. අපායක් වගේ. අපිට දැනගන්න ලැබුණා ඉස්සර මඟුල් ඇල්බම් හදනකොට ඇඩ්වාන්ස් පොඩි මුදලක් අරන් ෆොටෝ ටික ඔක්කොම හදලා දීලා තමයි ඇල්බම් එක ඔක්කොම හදලා ඉවරලා තමයි සල්ලි ගන්නේ. අද ඇල්බම් එක හදනකොටම ගන්න ඔක්කොම සල්ලි. ඇයි? ඇල්බම් එක හදලා ගිහින් දෙන්න යනකොට ඩිවෝස් වෙලා. ඔව්. ඒ නිසා දොපි ඕන එකක් කරගනියලා කියලා මුලින්ම සල්ලි ගන්නවා ෆොටෝ ගහන එක. ඒ නිසා කසාද බඳින්න කලින් ජීවිතේ වරද්ද ගත්තොත් මහා දුකක් කරගහන්නට සූදානම් වෙන්න. ධර්මයෙන් සැනසුන් නැත්තම් අපායක ජීවත් වෙන්න සූදානම් වෙන්න. ධර්මයෙන් සැනසුනොත් මේ පිවිතුරු යසෝදරා උත්තමාවියට වැඳ වැඳ හිටියොත් ගොඩ යන්න පුළුවන්. ඊට පස්සේ හම්බු කරපු කහවණු ඔක්කොම ගෙදරට දීලා ගෙදර අය පැහැදිලා ඉන්නේ. කිව්වා මම මේ අමරක් ගෙන්නගෙන යන්න. හා කිව්වා. වැඳලා අඬලා දොල්ලා ගෙන්නන්න ගියා. ගෙන්නන්න ගිහිල්ලා දොරටු පාලකයාගේ ගෙදර නැවැත්තුවා. නවත්තලා කිව්වා මම පොඩි වැඩකට ගිහිල්ලා එන්නම් කියලා මාලිගාවට ගිහිල්ලා මහෞෂධ පඬිතුමා ਸਰවාභරණයෙන් සැරසිලා සල්ලාලේකට සල්ලි දීලා කිව්වා අහවල් ගෙදර කෙල්ලෙක් ඉන්නවා පොළඹව ගනින් කිව්වා. ඊට පස්සේ සල්ලාලයා ගිහිල්ලා කහවණු දීලා අඟට දඟර දැම්මා. කිව්වා පව් කාර්යය ඵලයන් කිව්වා මෙතනින් යන්න මට මිනිස්සෙක් ඉන්නවා කිව්වා. තව එක දවසක් එකට ඉඳලා නැහැ මේ දෙන්න. කොහොමද තමන්ගේ මිනිස්සයාට දිවි පිදපු බව? දෙවෙනි වතාවේ ආවා තුන්වෙනි වතාවේ ආවා නැහැ. මහෞෂධ පඬිතුමා කිව්වා බලෙන් ගෙන්නගෙන එන්න කියලා. ඊට පස්සේ බලෙන් ඇදගෙන ආවා මාලිගාවට. මහෞෂධ පඬිතුමා ਸਰවාභරණයෙන් සැරසිලා හොයාගන්න වෑමරාට. ඊට පස්සේ කිව්වා මේ අමරාදේවි වටපිට බැලුවා. බලලා පොඩි හිනාවක් වෙලා ඇස් වලින් කඳුළු වැටුණා. මොකද hina වුනේ කියලා ඇහුවා. hina වුනේ ඔබ සසරේ පින් කළා තියෙනවා මේ වගේ තැනක උපදින්න. මොකද ඇඬුවේ කිව්වා ඇහුවා.
ඇඬුවේ. ඊට පස්සේ කිව්වා පව්කාරය මට ස්වාමියෙක් ඉන්නවා කිව්වා. ස්වාමියෙක් ඉන්න බිරිඳක් ඇදගෙන ඇවිල්ලා උඹ හතර මහා පාය යන්නේ කිව්වා. කොහොමද කොන්ද පන? අද කියන්නම් හිතනවා අරක රෙදි මහණෙක් නේ බං. මෙන්න මාලිගාව. සල්ලි වලට කෑදරයි. වාහන වලට කෑදරයි. තුච්ච ලෝකේ ආදරයක් ලැබෙයිද? ආයෙත් දොරටු පාලකයෙක් ගෙදරට ගිහින් ඇරලා සන්නාලියෙක් විදිහට ගිහිල්ලා ආපහු ගෙන්නන ආවා. අමරා. මෙහෙම ආදරෙන් හිටපු අමරා දේවිය යසෝදරා වෙලා ඉද්දින් සිදුවක් කුමාරයා එදා අතෑරලා යනවා. හීනෙන්වත් දැක්කේ නෑනේ. හීනෙන්වත් දැක්කේ නෑනේ. හංසයෝ වෙලා ඉපදිලා ඉඳිද්දි තමන්ගේ ස්වාමී හංසයා මලපුඩුවට අහු වෙලා සියලු හංසයෝ පලා යද්දි ආපහු ඇවිල්ලා මලපුඩුව වටේ කැරකි කැරකි ඉන්නවා. ඒ හංසිය යසෝදරා. දුකේදි දාලා යන්නේ. අද මෙයා තමයි මගේ ලෝකේ කියලා ආදරය කරගෙන යනකොට ටික දවසකින් ආරංචි වුණොත් කොල්ලට පිළිකාවක් කියලා කුණු කූඩේට දාලා යන්නේ. ආදරය බලන්නේවත් නැහැ. නිරෝගීව ඉන්න කල් යාන වාහන තියෙන කල් තියෙන එකක් අද ආදරේ. ඒ කාලේ එහෙම නැහැ. ආදරය කියන්නේ වැටෙන කඳුල පිහදාන දෙයක්. දුක කරට ගන්න එකක්. දුකට අස්වැසිල්ලක්. තනි නොතනියට ළඟ ඉන්න කෙනෙක්. ආදරය කියන්නේ. කඳුළු ගංගාවක අත්තල්ලාගෙන ඉන්න පුළුවන් ආදරයට. අද එහෙම නැහැ. ඒ නිසා මේ උත්තමාවිගේ ගුණ කඳ කියන්නේ. ඊට පස්සේ මේන් සඳ කිඳුර වෙලා ඉද්දින් බ්‍රහ්මදත්ත රජුරු විදලා මහා බෝධිසත්වයාට සඳ කිඳුරාට විදලා ඒ සඳ කිඳුරා විදුන ඊතලෙන් බිම වැටෙද්දී සඳ කිඳුරිය නටනවා. දුටු ගමන් කිඳුරා බිම වැටී සිටින බව තුරුළු කරගෙන හැඬුවා. වචන නැමැති ඊතලෙන් විදලා බඹදත් රජු පැන්නුවා. එදා සඳ කිඳුරු අඬපු ඇඬිල්ලට ඒ ගන්ධමාන පර්වතේ මල් ඔක්කොම බිම වැටුණා කියලා. ලෝකපාල දෙවියන්ට යාඥා කළා. සක්දෙවිඳුන්ගේ දිව්‍ය ඖෂධයෙන් පණ ගත්තා. මැරිච්ච කෙනාට පණ ගන්න දෙයක් තමයි ආදරය කියන්නේ. අද ඉන්නේ උමුත් මරණ දෙයක් තමයි ආදරය කියන්නේ. දහවද දෙනවා කොල්ලන්ට ආදරය කියන වචනයක් කරා. දසවද දෙනවා කෙල්ලන්ට ආදරය කියන වචනයක් කරා. මැරෙන කෙනාට පණ ගන්න දිව්‍ය ඖෂධය ආදරය. දල දෙක දන් දීලා ඒ බෝධිසත්ව ඇතා වැටිලා ඉඳිද්දී පින්වත්නි හොඬ වැල ලැමදී තියාගෙන අඬ නැටින්නේ යසෝදරා. සෙනෙහස මහා බෝධිසත්වයත් හරි සෙනෙහසයි. ලේනියක් වෙලා වතුරට වැටෙද්දී පැටව සමග වලිගේ තෙමතෙමා මුහුද හිඳින්ට වෙරදැරුවේ මහා බෝධිසත්වයෝ. මරණයට කැප වුණ මුවදෙන බේරගත්තේ ඒ බෝසත් මුවා. සෙනෙහස අවසන් ජීවිතයට ඇවිල්ලා සසරේන අවසාන ජීවිතේ
වෙස්සන්තර. වෙස්සන්තර රජුරෝ ගිහිගෙයි අතෑරලා යනවා කියනකොට සිරිපතුල් අල්ලගෙන ඇඬුවේ යසෝදරා මන්ත්‍රී දේවි වෙලා. හිමගිරි අරණට යද්දී පිටිපස්සෙන් ගියේ ඒ යසෝදරා. ගිහිල්ලා හීනයක් දැකලා ඇවිල්ලා කිව්වා සිල් කඩන්නේ නැහැ. සිල් කඩන්නේ නැහනේ. තපස් රකිනවා නම් තපසට උදව් කරනවා. අද යාළුලා ඉන්න කොල්ලෙක් මහාන වෙන්න හැදුවොත් එහෙම කෙල්ල දිව ඇදගෙන කනවා. මහාන වෙන්න නම් එපා. යම් ස්ත්‍රියක් නිසා කෙල්ලෙක් නිසා කොල්ලෙකුට ගෞතම බුද්ධ ශාසනය පිළිසරණ අහිමි වුණොත් ඒ කල්ප ගානක් ඒ විපාකේ. යසෝදරා කඳුළු පිහගෙන ආශිර්වාද කළා සසරේ වනවදින්න මහා බෝධිසත්වයන්ට. එහෙව් යසෝදරා එදා දාලා යනවා දැක්කේ නෑනේ හීනෙන්වත්. ඊට පස්සේ පින්වත්නි ඇවිල්ලා උදේ පාන්දරම ඇවිල්ලා කිව්වා මම හීනයක් දැක්කා මගේ ඇස් දෙක ගලවගෙන යනවා දැක්කා. පපුව පළලා හදවත ගලවගෙන යනවා දැක්කා යකෙක්. මොනවත් කරුමයක්ද දන්නේ මොන හරි කරදරයක්ද දන්නේ මහා බෝධිසත්වයන්ට පේනවා විශ්වන්තර රජුරවන්ට අද දරුවෝ දෙන්න දංගන්ටි එනවා. කිව්වා මේ වනී දුෂ්කරයි. ඒ නිසා පෙනෙන හීන ඔබ පළවෙල නෙලන්ට යන්න කිව්වා. ජෝජක බමුණ ඇවිල්ලා එනකොටම හැංගුණා දරුවෝ දෙන්න. පොකුණක මේන්න නෙළුම් කොලෙන් හැංගිලා ඉන්නවා. දරුවෝ දෙන්න දනට ඉල්ලන්දී මහා බෝධිසත්වයෝ ජාලිය කියලා කතා කළා. වැටුණත් නිරයකට තාත්තා දෙපාරක් කතා කරන කල ඉඳලා නැහැ. ඒ දරුවා සසර පුරාවටම ඒ රාහුල ජාලිය කුමාරයා දුවගෙන ආවා. අඬා කකුල එල්ලුණා. කෝපුතා දූ බයට දුවන අය කියා දුවනවා දම්පච්චි ක්‍රිෂ්ණ ජිනා කියලා කතා කළා. සසරේ කවදාවත් දෙපාරක් කතා කරන කල ඉඳලා නැහැ. දුවගෙන ආව පොකුණෙන් ඕනේ යකෙකුට බිලි වුණාවේ කියලා අර පුංචි කෙල්ල ගෞතම බුද්ධ ශාසනය උප්පලවන්නා. අනිත් කකුල එල්ලුණා. දනට ඉල්ලලා දරුවෝ දෙන්න බෑ කියද්දී දන් දුන්නා. වැල් පොටකින් ගෙට ගහලා මහා බෝධිසත්වයෝ දරුවෝ දන් දුන්නා. ඒ වැල් පොට කඩාගෙන ඈතට ගිහිල්ලා ආපහු දුවගෙන ඇවිල්ලා අපච්චි අනේ අපිව දෙන්න එපා මේ යකාට කියලා අඬද්දී අපච්චි දන් දෙන්න ඕනේ නම් මේ ක්‍රිෂ්ණ ජිනාගේ වැඩත් මම කරන්නම් මාව දන් දෙන්න කියලා අර පුංචි සුරතල් කටින් ජාලිය කියද්දී මේ ඇතුලේ ගින්නක් ඉවසගෙන ඉන්නවා මහා බෝධිසත්වයෝ. දරුවෝ දෙන්නගේ ඇස් දෙකෙන් වැටෙන කඳුලෙන් වෙස්සන්තර රජුරන්ගේ කකුල් දෙක සේදෙනවා. වෙස්සන්තර රජුරන්ගේ ඇස් වලින් වැටුනේ කඳුළු නෙවෙයි ලේ. මේ ලෝකෙ කිසිම තාත්තා කෙනෙක්ගේ ඇස් වලින් දරු දුකට ලේ වැටිලා නැහැ. මගේ ශාස්ත්‍රඥ වහන්සේ දරුවන් දන් දෙද්දී ඇස් වලින් ලේ වැටුණා. මේ ඇහෙන් වැටෙන කඳුලෙන් ලේ වලින් ක්‍රිෂ්ණ ජිනා නෑවෙනවා. මේ ඇහෙන් වැටෙන උණු ලේ වලින් ජාලිය නෑවෙනවා. වචනයක්වත් කතා නොකොට දන් දුන්නා. ඒ නිසා පවුල් 1000ක් අඬද්දී අද දරුවෝ බුද්ධ ශාසනයට පූජා කරන්නේ අද බුද්ධ ශාසනයට පූජා කරන දරුවන්ට වැඩිය මගේ ශාස්ත්‍රඥ වහන්සේ සසරේ දරුවෝ දන් දුන්නා. ඊට පස්සේ බලාගෙන හිටියා. ඇස් වලින් උණු ලේ වැටෙන්නේ. මන්ත්‍රී දේවිය ඇවිල්ලා කොමගේ දරුවෝ කියලා හැම තැනම දුවද්දී
කඳුළු සලසලා මහා බෝධිසත්වයෝ නිහඬ හිටියා ගලක් වගේ. යසෝදරා මේ දුවන්නේ දරු දුකට. එළි වෙනකල් කැලේ හොයලා ඉස්සර ඇවිල්ලා කෙහෙල් කඳක් වගේ වැටුණා. මාස 7ක් බඹසරක් රැකලා තිබ්බේ. මන්ත්‍රී දෙවියගේ ඇඟ අල්ලලා නැහැ. වැටින උණු කඳුළු මැද ඒ බඹසර අයින් කරලා රාග සිතකින් නෙවෙයි මෑ මැරුණද කියලා බලන්න ඔඩොක්කුවට ගත්තා. ඇස් වලින් වැටුණු උණුලේ මන්ත්‍රී දෙවියගේ ඇස් දෙකට වැටුණා. නෙත් විවර කළා. හිමියනි කොමගේ දරුවෝ දෙන්න මන්ත්‍රී මං දන් දුන්නා කියලා කිව්වා. දන් දුන්නා කියපු ගමන් මේ අත් දෙක එකතු කරලා හිසේ තියාගෙන සාදුකාර දුන්නා. මේ පොළොව හෙල්ලුණා. ඒ මේ යසෝදරා. මේ අඳන්නේ දරුවන් දන් දෙද්දී සාදුකාර දුන්න උත්තමාවී. ඊට පස්සේ බමුණු වෙසක් අරගෙන බිසව ඉල්ලගෙන එනවා. පන්නට පන ආදරේ තියෙද්දී සසර පුරාවටම එකට එද්දී ඒ අතෑරම් බමුණාගේ අතේ තියලා පැන්කින්ඩි වක් කරලා දන් දෙද්දී බුදු බවට ආශිරි පැතුවේ යසෝදරා. මූණ වෙනස් කරගත්තේ නැහැ. සසරේ දන් දීලා තියෙනවා යක්කුන්ට. ඒ යක්කු අරන් ඒ යසෝදරාගේ අත් කඩ කඩ කනවා. ඒත් හිමියට බුදු බවට ආශිර්වාදනවා යසෝදරා. හරි බුදුමයි. ඊට පස්සේ අවසන් ජීවිතයට පැමිණිලා ඉද්දී මේ තමාව අත්හැරලා යද්දී හීනෙන්වත් පේන්නේ නැහැ. ඒ මහා බෝධිසත්වයන්ගේ ඇස් වලින් වැටුණ කඳුළු බිඳු දෙක යසෝදරාගේ යහන් ගබඩාවේ උළුවස්සට වැටුණා. ආයෙත් ආදරයෙන් උඹට අඬන්න දෙන්නේ නැහැ කියලා මහාන වෙන්න ගියා. උදේ නැගිටලා හොයනවා රත්තරන් ඒ මූණම තියෙන පුතා තාත්තට පෙන්නන්ට ඊයේ දරුවෙක් වදපු අම්මා අවුරුදු 29 කෙල්ල යසෝදරා පපුවට දරුවා තුරුල් කරගෙන රාහුලව කෝ සිදුහත් කියලා හොයනවා. මන්දිරයට ඒ වගේම වීදියෙන් වීදියට කාමරෙන් කාමරයට සිදුහත් හොයනවා. අඬා වැටුණා. චන් නැමැති ඇවිල්ලා ආභරණ ටික පෙන්නනකොට පපුව පිච්චිලා ගියා. යසෝදරා මැරුන්නේ නැත්තේ මේ ජීවිතේ රහත් වෙන නිසා. ඊට පස්සේ කාමරේට ගිහිල්ලා පතනවා. පුදුමයි. මම දැක්ක ඒ වචන මට මතක නැහැ. කියනවා මම මේ හූල්ලන හේල්ලිල්ල මගේ දුක මගේ සිදුවත් කුමාරයාට දැනෙන්න එපා කියලා. අද කොහොමද? මං විඳවන විඳවිල්ල ඌට පටිසන්ධීපන්. ඌස් නෙවෙයි කියනවා කෙල්ලෝ. යසෝදරා කියන මම මේ හූල්ලන හූල්ලිල්ල සිදුහත් කුමරුට දෙනෙන්න එපා. මගේ පෙම්බර සිදුහත් මට හීනෙන්වත් පේන්න එපා. දරා ගන්න බෑ. තපසට ගිය මාගේ පෙම්බර සිදුහත් හිමිට
මාව හීනෙන්වත් පේන්න එපා. තපසට බාධාවක් එයි කියලා. ඒ අවුරුදු 7ේම ආපහු ගෙදර එන්න කියලා පැතුවේ නැහැ. පැතුවේ කොහොමද? කැලේ තිබෙන කොයි දේවත් රස වේවා. මලේ බඹරු මෙම් පිරිවර ඇති වේවා. ඊළඟට අවුවේ තිබෙන රැස් මාලා අඩු වේවා. අනේ මගේ හිමි සඳුට ගව්වෙන් ගව්ව දිවමාලික සෑදේවා. මේ යසෝදරා ආරංචි එක වේලයිලු වළඳන්නේ. අර රංකඳ රාහුලට කිරි දෙන්න තියෙද්දි එක වේලක් විතරයි ආහාරයට ගත්තේ යසෝදරා. කසාවත් දරනවා කියලා ආරංචි වෙලා අර දෙන්නේ කසාවත් දරාගෙන කහරිද්දක් පුරවගෙන සිනිදු සලු කසී සලු තියෙද්දි යසෝදරා මහවනේ තනියහනේ ගස්සෙවෙනි සැතපෙන බව දැනගෙන තනකොළ ඇතිරිලි නිදාගත්තා යසෝදරා. පින්වත්නි, ඒ විදිහට හිමියන්ට ජීවිතේ පූජා කළේ අද කාලේ නම් යන්නේකෙක් ගියදින් කියලා පටන් ගන්න ඊට පස්සේ සෙල්ලම් මොකුත් නෑ. පිවිතුරු ජීවිතේ පිවිතුරු සෙනෙහස එක ආදරේ දෙන්නෙකුට දෙන්නේ කොහොමද පින්වත්නි? ආදරේ කියන්නේ ඒක රාගෙට මිශ්‍ර එකක් නෙවෙයි. ගෑනු මිනිස්සු එකට හිටියේ දරුවෝ හදන්න පරම්පරාව ගෙනියන්න. දැන් ඒ ලෝකයක් නෑ. දැන් දරුවෝ හිටියත් එකයි නැතත් එකයි. ඒ යසෝදරා උත්තමාවි එහෙම ඉඳිද්දි ඔන්න ආරංචි වෙනවා කපිල වස්තුවට ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වඩිනවා කියලා. ආරංචි වෙද්දී ඒ යසෝදරා උත්තමාවිය හැමදාම අඬනවා. වැහැපු වැස්සේ වැහි බිඳු ගානට වැඩි අඬලා තියෙනවා. සතර මහා සාගරේ ජලයට වැඩි අඬලා තියෙනවා සිදුහත් කුමාරයා වෙනුවෙන්. සසර පුරාවට වැටෙන කඳුළු ආදරේ තියෙන ගින්න නිවන්නේ කඳුලෙන්. ඒ කඳුළු හොඳට වැටුණ කෙනෙක් යසෝදරා. ඊට පස්සේ වඩින් දැන් දනට වැඩලා ඉද්දින් පින්වත්නි දනට වැඩලා ඉද්දින් දන්හලට යන්නේ යසෝදරා. දුක වාව ගන්න බෑ. ඒක ආදරේ ඇත්තටම යන්නේ යන්න බෑ. මූණ බලන්න බෑ. අවුරුදු 7ක් දැක්කේ නෑ. බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්කා. සම්බුද්ධත්වයේ ඉක්මන් කළේ පාරමී ධර්මයේ ඉක්මන් කළේ යසෝදරා. දරුවෝ දෙන්න දන් දෙනකොට ඉල්ලගෙන වරෙන් කිව්වා නම් පාරමී පිරෙන්නේ නැහැ. අත අල්ලා තව මිනිහෙකුට දන් දෙනකොට බෑ කිව්වා නම් පාරමී පිරෙන්නේ නැහැ. සසරේ සිල් රකිද්දි සීලෙක් කැඩුවා නම් පාරමී පිරෙන්නේ නැහැ. එක ජීවිතයක යසෝදරාවයි මහා බෝධිසත්වෝ එක ඇඳේ ඉඳලා තිනවා අවුරුදු 700ක් බ්‍රහ්මචාරී. අතවත් අල්ලලා නැහැ. අවුරුදු 700ක් එක ඇඳේ ඉඳලා තිනවා. සිල් කඩන්නේ නැහැ. මේ සසර පුරාවටම මේ යසෝදර හංගගෙන ඉන්න දුක නම් බුදු කෙනෙක් ළඟ මිසක්කා ඒ දුක ගෙවා ගන්න විදිහක් නැහැ. සාරිපුත්ත මොග්ගල්ලාන අපි යන් කිව්වා යසෝදරාගේ යහන් ගබඩාවට. සාරිපුත්‍ර මොග්ගල්ලාන ඒ යසෝදරාව අඬන ඇඬිල්ලට බාධා කරන්න එපා. යසෝදරාගේ දුක ගෙවෙන්නේ නැහැ කිව්වා.
ඒ යහන් ගබඩාවට වැඩලා එදා සිදුහත් කාලේ වැටුණ කඳුළු දෙක පිහිටි තැන සිරිපා තියලා ඒ තථාගතයන් වහන්සේ යසෝදරා කියලා කතා කළා. සත් අවුරුද්දක් නෑසුන හඬ දොර කවුළුවෙන් ආයෙත් ඇහෙද්දී යසෝදරාට මොකක් වුණාද කියලා මට තේරෙන්නේ නෑ. විද්දිලියක් කෙටුවා වගේ එසැනින් දුටුවා මුව මඩල කසාවතක් පේන්නේ නෑ. දුවගෙන ඇවිල්ලා වැටිච්ච විදිහ අර තියෙන්නේ. අර තියෙන්නේ බුදු කෙනෙක්ගේ ශරීරය අල්ලගත්තා. කින්දා වැලහින්න වගේ අඬනවා. බුදු සිරිපා ඇල්ලුවේ නැත්තම් පපුව පුපුරනවා. බුදු සිරිපාවේ බලයට ඔය හදවත පුපුරන්නේ නැත්තේ. රත්තරන් සිරිපා සංගලේ නියපොතු තඹ පාතයි තඹ රැස්මාලාවක් විහිදෙනවා. ඒ තඹ රැස්මාලාව හදවතේ ස්පර්ශුන් නැත්තම් හදවත පුපුරනෝ යසෝදරාගේ අඬනවා. සසර පුරාවටම දුක ගෙවෙන කල සුවඳ පැන් සොලසකින් සිරිපා දෝනවා වගේ කඳුලෙන් ආදරේ නැමැති කඳුලෙන් සිරිපා දෝනවා. දීපංකර පාදමූලේ ඉඳලාම මහා බෝධිසත්වයන්ගේ කය ස්පර්ශ කළේ යසෝදරා විතරයි. බුදු කෙනෙක්ගේ සිදුහත් කුමාරයාගේ ශරීරයේ මුළු ජීවිතේටම පොඩ්ඩක් හරි ටච් කරලා තියෙන්නේ ස්පර්ශ කරලා තියෙන්නේ යසෝදරා විතරයි. බුදු වුණ තැනත් වැඳ වැටෙනවා. කිසි කෙනෙක් බුදු සිරුර අල්ලලා නැහැ. ස්ත්‍රියක්. සුද්ධෝදන රජුරෝ බය වුණා. ශ්‍රී හස්තෙන් සංඥා කළා බාධා කරන්න එපා කියලා. පැය ගානක් ඇඬුවා. පැය ගානක් ඇඬුවා. දුක ඉවර වෙනකල් ඇඬුවා. මේ අඬන්නේ මට මේ ප්‍රතිමාව මේ සිතුවම දකිනුට හිතෙනවා. අනේ ඇයි මේ යසෝදරා ඉස උස්සන්නේ නැත්තේ කියලා. අඬනවා. ඊට පස්සේ අඬලා පැය ගානක් හිස ඔසවද්දී බ්‍රහ්මයෙකුට ලං විය නොහැකි දෙවියෙකුට ලං විය නොහැකි තුන් ලෝකෙට මග්‍රේශ්වර තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ළඟ මේ ඉන්නේ වීසි වුණා පිටිපස්සට වැඳගෙන ඉන්නවා යසෝදරා. සුද්ධෝදන රජුරෝ කියනවා ස්වාමිනේ එක වේලෙන් සිටින බව ඔබ දැනගෙන එක වේලෙන් හිටියා මේ යේලි. කසාවත් දරන බව දැනගෙන තාම කසාවත් දරනවා මේ යේලි. ඊළඟට මහ වනේ තනියානේ ගස් සෙවෙනි සැතපෙන බව දැනගෙන ආන්න කිව්ව සැතපුන පම් පැදුර බඹසර රකින්නවා කියලා දැනගෙන පිරිමියෙක්දියා ඉස උස්සලා බල්ලා නැහැ කිව්වා. ස්වාමීනි මේ යසෝදරා තපසට නොහොබිනා එක දෙයක් කළා කිව්වා. කෙල්ලෙක් තපස් රැක්කොත් පිරිමියෙක් ස්පර්ශ කරන්නේ ඒත් මේ යසෝදරා රාහුල වඩා ගත්තා කිව්වා. දරුසෙනියසට. භාග්‍යවතුන් වහන්සේ ලස්සනට යසෝදරා උත්තමාවිගේ ගුණ කිව්වා. කිව්වා පිය රජතුමනි සසරේ ඉඳලා අඬනවා කෝ යසෝදරා. ගුණ කිව්වා. අර පිහිට ලැබෙන්නේ බෝ පත්‍ර ඇඟට වැටෙන්නේ හිතේ දුක තුනී වුණා. පහුවදා වීදියේ වඩිද්දී දැන් වීදියේ වඩිනවා තරු පිරිවරාගත් පුන් සඳක් වගේ චූටි කුමරා රාහුල. ඒ රාහුල වඩාගෙන ජනෙල්ලි උඩ තියාගෙන අතෙන් තුරුල් කරගෙන කසාවත් ඇඳගත්තේ යසෝදරා.
පෙන්නනවා. චක්කවරක්ඛිත රක්ත සුපාදෝ දහසක් චක්‍ර ලක්ෂණයන්ගෙන් සමන්විත අර ඇති චක්‍ර ලක්ෂණයන්ගෙන් සමන්විත රෝස පාට පතුලක් තියෙන සිරිපතුල් තියන්නේ උඹේ පියා. පුන්සඳ වගේ උඹේ පියා. නරසිය ගාථා නිදන් තියෙනවා. ඉල්ලගනින්මයි පුතේ කිව්වා. දුවගෙන ගියා චූටි බබා රාහුල කුමරු. යනකොටම ඉස්සල්ලාම ඇඟට වැටුනේ හෙවණැල්ල බුදුරජාණන් වහන්සේගේ. පුදුම සනීපයක්. හිතුණා අපේ පුදුම සනීපයක් මේ හෙවණැල්ල. සුඛාන්තේ සමන ඡායා. ශ්‍රමණය ඔබගේ සෙවණැල්ල සනීප නොවී තියෙන්නේ කොහොමද? තමන්ගේ තාත්තා. ඒ දුවන්නේ ලේනේ. සසර පුරාවටම පුතානේ. දෙපාරක් කතා කරන කලින් ඉඳලා නෑනේ. ඔය සෙවණට ගියේ නිවනේ සෙවණටනේ. ඇඟ සීතල නොවී තියෙන්නේ කොහොමද? සුලංගිල්ලෙන් අල්ලගත්තා. ඇඟ සීතල වෙලා ගියා. ශ්‍රමණය අම්මා කිව්වා ඔබ මගේ තාත්තා කියලා. ඒසහි තුය පිතා නරසීහෝ නරසීහයන් වහන්සේ ඔබ මගේ පීතෘ කියලා කිව්වා. පුතාට හිමිවන දායාද ඔබ සතුයි කියලා අම්මා කිව්වා. මට ඒ දායාද දෙන්න කිව්වා. පුදුමයක්. මතකයිද එදා දරුවෝ දෙන්න දන් දෙන වෙලාව? එදා එක වචනයක් කිව්වේ නෑ නේද අඬද්දී? එදා නිහඬ වුණ බුදුරජාණන් වහන්සේ අදත් නිහඬයි. තවම වචනයක් කිව්වේ නෑ. එදා ජාලිය කුමාරයාට නිහඬ වුණ බෝධිසත්වය අදත් නිහඬයි. බුදුරජාණන් වහන්සේ වැඩියා. සුලංගිල්ලේ එල්ලිලා යනවා. නිදන් දෙන්නකෝ තාත්තලු. හෙවණැල්ල සැපයිනේ. ඇයි මෙච්චර සනීපයක්? පිටිපස්සේ බලනවා. මේ ඔක්කොම අපේ පියතුමාගේ පිරිවර. ඇයි මේ ඔක්කොම බිම් බලාගෙන ඉන්නේ? දහසක් ප්‍රශ්න. මගේ බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම කතා කළේ රාහුලට නෙවෙයි. තමන්ගේ ලොකුම පුතාට කතා කළේ. කවුද? සාරිපුත්‍ර. සාරිපුත්‍ර රාහුල දායාද දෙල්ලනවා කිව්වා. මහාන කරන්න සාරිපුත්‍ර කිව්වා මෙයා. පුදුමයි. තමන්ගේ පුතා තමන් මහාන කරන්නේ නැහැ. තමන්ගේ ලොකුම පුතාට දෙනවා පොඩි පුතා මහාන කරපන් කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ සිවුරු පටේ කරට දානකොට මොගලම් මහරහතන් වහන්සේ ළඟ ඉඳගෙන කේසා ලෝමා නකා දන්තා තචෝ දන්තා නකා ලෝමා කේසා පැවිදි වාක්‍ය කියවනවා. එතනින් එහා පැත්තේ ඉන්නේ දුත ගුණයෙන් අග්‍ර රන් කඳක් වගේ මහා කස්සප මුනිදු එතන ඉන්නේ. සාරිපුත්තයන් වහන්සේත් මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් මහා කස්සප මුනිදුත් ළඟ තමයි ඒ රාහුලයන් වහන්සේ පැවිදි වුණේ. පණිවිඩයක් යනවා රාහුල පැවිදි කළාලු කියලා. ආයෙත් ගින්දරක් යසෝදරාට. සිදුහත් කුමරු නැති දුක ඉවසා ගත්තේ අර ඒ වගේම මූණ තියෙන පුංචි කුමාරයා දිහා බල බලා පපුවට තුරුල් කරගෙන ආයෙත් අඬනවා යසෝදරා. කවද්ද මේ දුක ඉවර වෙන්නේ?
කසාවත් දරාගෙන දැන් බුදුරජාණන් වහන්සේ කපිලවස්තුවෙන් වැඩලා ඇස් වලින් කඳුළු වැටෙනකොට රහතන් වහන්සේලා කිව්වා ඔබට දාව දරුවෝ දන් දෙද්දී ඒ දරුවෝ බැඳපු වැල් ටික එකතු කරොත් මහා මෙරට වැඩි. මේ අවසාන දරුවාට මේ දරුවා නැති විදිහ අඬන්න එපා කියලා. කසාවත් දරාගෙන විශාලා මහනුවර කූටාගාර ශාලාවට යනවා වහන් සංගලක් නැහැ. මාලිගාවේ හිටපු සිනිදු සුකෝමල යසෝදරාගේ සිරිපා පැල්ලා ගියා. ලේ වැක්කිරුණා. කලන්තය හැදුණා. කූටාගාර ශාලාවේ දොරටුව ළඟ වැටිලා ඉඳිද්දී දුක් දුරු කරන වචන ඇති ආනන්ද මුනිදුන් ඇවිල්ලා කතා කළා. බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා අවසර ගන්න හදද්දී බුදුරජාණන් වහන්සේ බෑ කිව්වා. පැවිදි කරන්න බෑ කිව්වා. යොදුන් ගානක් පයින් ඇවිල්ලා මහාන වෙන්න ආසාවෙන් මහාන කරන්නේ නැහැ කියනකොට ආයෙත් ඇඬුවා යසෝදරා. අපේ මේ දුක කවද්ද ඉවර වෙන්නේ? ඊට පස්සේ අෂ්ටගරු ධර්ම පිළිපැදලා ප්‍රජාපති පැවිදි වෙලා අනිත් ඔක්කොම පැවිදි කළා. සසර පුරාවටම තිබ්බ දුක් ගිනි නිවල දැම්මා. ඒ යසෝදරා උත්තමාවිය රත්තරම් පාටයි. ඒ රහත් තෙරණිය රත්තරම් පාටයි. සැටවස් පිරුණ භික්ෂුවක් ස්ත්‍රියගේ මූණ බලන් නැත්තේ යම්සේද දාන බෙදෙන මිනිස්සු යසෝදරා රහත් තෙරණියගේ මූණ බැලුවේ නැහැ බයයි. රත්තරම් පාටයි රැස් වී දෙනවා. ඈත ඉඳලා දම් බෙදන්නේ. ඈ පින්ඩ පාතේ වඩිනවා යසෝදරා. දිවසින් දැන් අවුරුදු 78යි වයස. දිවසින් පේනවා. අනේ මේ වගේ රහත් තෙරණින් පිරිවරාගෙන භික්ෂු භික්ෂුණීන් පිරිවරාගෙන මුනිදු දහම් දෙසද්දී අර කෙළවරේ මේ යසෝදරා ඉන්නේ. ඉස්සරහා නෙවෙයි. ඒ කෙළවරේ ඉද්දින් සසර පේනවනේ උත්තමාවියට. දීපංකර පාද මූලේ ඉඳලා පේනවනේ. නිකලෙස් සිතින් බනහනවා. ඊට පස්සේ යසෝදරා උත්තමාවිය පිරිනිවන් පාන්ට හිතුවා. මගේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට දුර තියාම වන්දනම් කළා. වන්දනම් කරලා පිරිනිවන් පාන්ට අවසර ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රාතිහාර්ය පාන්න කියලා. බුදු සිතක අසිරිය බලන්ට දීපංකර පාද මූලේ ඉඳලා තමන් එක ආපු කෙනා පිරිනිවන් පාන්නට යද්දී හිත සැලෙන්නේ නැහැ. දුක උපදින්නේ නැහැ. අපි සමහර වෙලාවට අසපුවකට ඇවිල්ලා ඉන්නේ මාසෙයි. පොඩ්ඩක් ආදරෙන් කාට හරි කතා කරලා හිටියොත් එහෙම මාසෙන් යද්දි අඬනවා. කෙලෙස් සහිත ලෝකේ ප්‍රියංගෙන් වෙන්වීමේදී ගින්නක් හට ගන්නවා. සසරට වැටුණ ජීවිතේ සම්බුද්ධත්ව ඉක්මන් කළේ යසෝදරා. දෙවිවරු දන්නවා ඒක. ඊට පස්සේ ඒ යසෝදරා උත්තමාවිය මංගදේ පාණ්ඩව පර්වතයේ, වේබහාර පර්වතයේ, ගිජ්ජකූට පර්වතයේ, ඉසිගිලි පර්වතයේ, වේපුල්ල පර්වතයේ කියන පර්වත පහකින් වට වුණ රජගහ නුවර මැද ආකාශයට පැන නැංගා යසෝදරා. එදා දස දහසක් ලෝක ධාතු වලින් දෙවිවරු එකතු වුණා කියනවා. යසෝදරා උත්තමාවිය අනේක විද ප්‍රාතිහාර්ය පෑවා.
ප්‍රාතිහාර්ය පාලා ඒ නොයෙකු රැස්මාලා විහිදෙව්වා. ඒ යසෝදරා උත්තමාවියට දම්පැන් පූජා කරලා යසෝදරා උත්තමාවියට දම්පැන් පූජා කරලා දෙව්ලොව ගිය දෙවිවරු හැඬුවා වැළපුණා. දහස් ගණන් දෙවිවරු හැඬුවා වැළපුණා. ප්‍රාතිහාර්ය පාලා බුදු සිරිපා වන්දනා කරලා ඒ යසෝදරා උත්තමාවිය තමන්ගේ කුටියේ සැතපුණා. ධ්‍යානෙන් සමවැදිලා පහන් සිලක් නිවී යනවා වගේ එහි යසෝදරා උත්තමාවිය පිරිනිවන් පෑවා. මිහි මණ්ඩල සලිත වුණා. අකලට මල් බිම වැටුණා. එදා අඬපු නැති දෙවි කෙනෙක් නෑ කියනවා යසෝදරාව පිරිනිවන් පානකොට. ඒ උත්තමාවිය පිරිනිවන් පෑවට පස්සේ සඳුන් දර සෑයේ ආදාහනය කළා. ඒ ආදාහනය කරනකොට පින්වත්නි ඒ උත්තමාවියගේ ඉතුරු වුණා භස්මාවශේෂ. යසෝදරා උත්තමාවියගේ ධාතුන් වහන්සේ නමක් ඉතිරි වෙලා යම් කිසි පිරිමියෙක්ගේ ධාතුන් වහන්සේ ඇල්ලුවොත් හිස ගැලවෙනවා. ඒ උත්තමාවියට දම්බෙදු දෙවිවරුත් ඒ සඳුන් දරසෑයෙන් අලු පිඩක් රැගෙන මැණික් කරඬුවේ තියාගෙන අදටත් වඳිනවා. යසෝදරා උත්තමාවිය ඒ විදිහට පිරිනිවන් පෑවා. පිවිතුරු ආදරේ නිකලස් බවින් නිමා වුණා. කවදාවත් යසෝදරා උත්තමාවිය පිටිපස්සෙන් ඇවිල්ලා නැහැ භූතෙක් වෙලා. අද කෙල්ලන්ට ආසා කොල්ලෝ මැරිලා ගිහිල්ලා පෙරේත වෙලා එනවා පිටිපස්සෙන්. කොල්ලන්ට ආසා කෙල්ලෝ මැරිලා පිටිපස්සෙන් එනවා පෙරේත වෙලා. සමහර අයට ඇවිල්ලා කතා කරනවා ඇඟට එනවා. චික් මෙවැනි බන්ධන වලට නින්දා වේවා. පිවිතුරු යසෝදරා උත්තමාවියගේ කතාව. ආදරය සෙනෙහස වරු ගණන් කියන්න පුළුවන්. හදවත සංසිඳෙන්න. ඔයාලගේ මාසයක දෙක ආදර කතාව ඇහුවොත් ඔළුව රෙදෙනවා අනිත් අයට. ඇයි මේ පිවිතුරු ආදරය නැත්තේ? කසාද බැඳනන් තමන්ගේ මිනිස්සයා. එයා තමයි තමන්ගේ ලෝකේ එකම මිනිස්සයා. ඒ මිනිස්සයාම දාන මුදලින් ඒ කාඩ් එකෙන්ම ඒ ෆෝන් එකෙන්ම හොර මිනිසුන්ට මැසේජ් යවන්න එපා. නිරේ උපදී. ජීවිතෙන් ජීවිතේ එයි ආදරේ නැති බව. විවාහ වෙන්න කලින් පිරිසිදුකම නැති කරගන්න සියලු දෙනාගේ ජීවිත අඳුරේ පස්සේ රැකගන්න පිරිසිදුකම පිරිසිදු බවින් පෝරුවේ නගින්ට දෙවුරු ආශිර්වාද කරයි. ඒ නිවන් දැකපු යසෝදරාවගේ නමින් ඒ රාහුල මාතාවගේ නමින් සුගත් බිසවගේ නමින් ඒ බිම්බාවගේ නමින් ඒ බද්දා කච්චායනාවගේ නමින් සෙත් පතනකොට සෙත් වෙනවා. ඒ නිසා මේ ආදරයක් කියලා මේ ජීවිතේ වරද්දා ගන්න එපා. දුකට පත් කර ගන්න එපා. ගින්නක් අවුලව ගන්න එපා.
අඬන කඳුල පිහදාන දෙයක් කරගන්න ආදරේ. පිටිපස්සෙන් මැරිලත් පෙරේතෝ වෙන විදිහට බැඳින්න එපා. ඒක කෑදරකම. මේ යසෝදරා ආදරයට කෑදර නෑ. මේ යසෝදරාගේ හදවතේ තිබ්බ ආදරේ පිවිතුරුයි, පූජනීයයි. ඒ නිසාම අද හාන්දුරෝ නමක් ආදරේ ගැන කතා කරනවා. ඔයාලගේ ආදරේ ඔයාලා නෙවෙයි වරද්දගත්තා නම් ඒ ආදරේ ගැන ඔයාලටවත් කියන්න බෑ. ඉවසන්ට අපි හැමදාම ඉන්නේ ටික කාලෙකින් මැරිලා යනවා. මනුස්ස ජීවිතේ පොඩි කාලයක් තියෙන අවුරුදු 10ක් 15ක්. නිරේ වැටුනොත්, තිරිසන් ලෝකේ වැටුනොත්, പ്രേත ලෝකික ගියොත් ගොඩේ නුබරු. කෝටි ගණන් අවුරුදු. අවම ආයුෂ තියෙන සංජීව නිරේ ආයුෂ මනුස්ස අවුරුදු ලක්ෂ 90ක් සංජීව නිරේ එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි, මාස 12ක් අවුරුද්දයි, අවුරුදු 500ක් නිරේ ආයුෂ. ඊළඟ නිරේ ආයුෂ මනුස්ස අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් ඒ නිරේ කාලසූත්‍ර නිරේ එක දවසයි. එවැනි දවස් 30ක් මාසයේ, මාස 12ක් අවුරුද්දයි, අවුරුදු 1000ක් ඒ නිරේ. ආදරේ කියලා වරද්දගෙන වැටෙන්න එපා. මේ යසෝදරා මහා බෝධිසත්වයන්ට හැර පපුව පෙන්නලා නැහැ කාටවත්. මේ උත්තමාවියගේ කතාව. කොල්ලෙක් මේ කෙල්ලෙක් අනිසි විදිහට පාවිච්චි කරනකොට ඒ කෙල්ල තමන්ගේ අම්මා දිහා බලන වාරයක් පාසා පිච්චෙනවා. තමන් වදපු අම්මා දිහා බලනකොට මේ ජීවිතේ මෙසේ පිච්චෙනවා නම් නිරේ කොහොම වෙයිද? මැරිච්ච ගමන් නිරේ අම්මා දිහා කොහොමද බලන්නේ? තමන් ආදරය කරන කෙල්ල නිරේට දාන්නේ ඇයි? මහා බෝධිසත්ව එහෙම කළේ නෑ. විවාහ වෙන්න කලින් එකට ඉඳීම වැරදි කාමසේවනේ. ඒක කරන කොල්ලා නිරේ යනවා. තමන් ආදරය කරන කොල්ලා නිරේ යවන්නේ ඇයි? ඒකද ආදරේ. මේ අවුරුදු 10ක් එකට ඉඳලා කෝටි ගණන් නිරේට දාන එක ආදරේ. මේ යසෝදරා අවුරුදු 7ක් ඇඬුවා. පැතුවේ මාව සිහි වෙලා සිදුහට්ට තපස බින්දෙන්න එපා. හීනෙන්වත් නොපෙනේවා. මේ යසෝදරා කොහොමද පිවිතුරු ආදරේ? මව්ට වංචා කරන්න එපා. පියාට වංචා කරන්න එපා. අදම වැරද්ද වශයෙන් තේරුනොත් පින්වන්තයි නම් දැන් තේරෙනවා. දැන් අතාරින්න සමයයි. නිරෙන් ගොඩ ගන්න. වරදින් වැළකෙන්න. වරදින් වැළකීම කියන පින මඩක පිපුණ නෙළුමක් වගේ උඩින් තියෙනවා. සුවඳ හමහම. මේ ධර්මයට සමීප වෙන්න යසෝදරාගේ කඳුල වියලුන ඒ දහම් පද අහන්න. වහ වහ සිල් සුරකින්න. රුවන්වැලි මහා සෑය මළුවට ගිහිල්ලා පාදමේ නලල තියලා මේ යසෝදරා බුදු සිරිපා වඳිනවා වගේ අඬන්ට. අඬලා කියන්නේ ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මට සමාව දෙන්න කියලා. මං අද ඉඳලා පංචශීලයේ සුරකින්නවා කියලා සමාදන් වෙන්න. විවාහ වෙන ඉස්සර ආදරේ පිවිතුරුයි. ආදරේ තියෙනවා ධර්මතාවයක්. කොල්ලා කෙල්ලගේ අතාල්ලන්නේ කෙල්ල කොල්ලගේ මූණ බලන්නේ ඉස්සර. ලියුමකින් ලියන්නේ පෙන් හසුන. 10 වතාවක් අඬනවනේ මේ ලියුම ලියද්දි. පොඩි දෙයක් තියෙන්නේ අඬනවා.
කොල්ලන් ලියුම බලන්දී දහ වතාවක් අඬනවා. සෙනෙහස. අයියේ කියලා කතා කරන්නේ. නංගී කියලා කතා කරන්නේ. කැම්පස් වල තියෙන භාෂාව කොහොමද? අඩෝ තව තියෙනවා කියන්න බෑ. චික් බැන්දට පස්සේ පුතාලේ තාත්තා පුතාලේ අම්මා දැන් අහෝ මේ සංසාරේ නිදහස් වෙන්න පිවිතුරු ආදරේ උණුසුමවත් නෑ දැන්. උණුසුමවත් නෑ. රාගයක් තියෙන අධර්ම රාගය, විෂම ලෝභය. කොල්ලන්ට කෙල්ලෝ පෙන්වන්න බෑ. කෙල්ලන්ට කොල්ලෝ පෙන්වන්න බෑ. කොල්ලන්ට කොල්ලෝ පෙන්වන්න බෑ. කෙල්ලන්ට කෙල්ලෝ පෙන්වන්න බෑ. අධර්ම රාගය, විෂම ලෝභය ආයස අඩුවෙවි යනවා. ඉක්මනට පැනගනින්න මේකෙන්. කුසල් කර කර අවුරුදු 10ක් 15ක් තියෙන්නේ. ආය මනුස්ස ලෝකෙට එන්න එපා. ආදරයක් නැහැ. ආදරය කියලා ලං වෙන දේෙන් පව් කරගන්න වෙයි. ගොඩාක් පව් කරගන්න වෙයි. අපි හිතයි මෙයානේ මං බඳින්න ඉන්නේ. මෙයානේ මගේ කියලා අපි ලකුණු දාගන්නේ. නමුත් ලෝක සම්මතෙන් නීතියෙන් විවාහ වෙලා නැත්තම් එයා එයාලගේ නෙවෙයි. Taman ජාතක කරපු අම්මට තාත්තට වදපු අම්මට පිවිතුරු කෙල්ලෙක් කොල්ලෙකුට දෙන විදිහේ පින දෙන්න. විසාකා වැස්ස වෙලාවේ හිමීට එන්නේ ශාලාවට. බමුණු අහනවා කෙල්ල උඹ බැන්දොත් එහෙම කොල්ලෙක් වතුර ටිකක් බොන්න ගිහිලා මැරෙයි කිව්වා. ඇයි කෑමේ උගුර හිර වෙලා වතුර ගෙනින් කියනකොට වතුර ටික ගේන්න යයි කිව්වා පැය ගාණක්. විසාක කියනවා බ්‍රාහ්මණය 4 දෙනෙක් දුවන්න හොඳ නැහැ කිව්වා. හාමුදුරු සිවුර දාගෙන දුවන්න හොඳ නැහැ කිව්වා. බ්‍රාහ්මණය ආභරණ වලින් සැරසිත රජුර දුවන එක විලිලැජ්ජාවක් කිව්වා. මංගල හස්තියා සංසුන් ගමනින් යන්න කිව්වා. කියනවා බ්‍රාහ්මණය කෙල්ල දුවන්න හොඳ නැහැ කිව්වා. කෙල්ලෙක් දුවනකොට අතපය කැඩුනොත් අතපය කොර කෙල්ලෙක් ගෙදර ඉන්නවා කියන එක අම්මයි තාත්තට බරක් කිව්වා. ඒතර කොහෙවත් යන පඩත්තල කොල්ලෙක් කිව්වයි කෙල්ල අරන් යන්නේ. තව එකක් කියනවා. හරි ලස්සන වචනයක්. බ්‍රාහ්මණය කෙල්ලෙක් ගෙදර ඉන්නවා කියන එක විකුණන්න තියෙන භාජනයක් වගේ කිව්වා. විකුණන්න තියෙන භාජනේ පළුදු වුණොත් අගේ අඩු වෙනවා කිව්වා. ඒ වටිනාකම රැක ගන්න ඕන කිව්වා. දැන් කල්පනා කරන්න. කෙල්ලෙක් කියන්නේ විකුණන්න තියෙන භාජනයක් අතපොත ගන්න බෑ, පළුදු වෙන්න බෑ, සීරෙන්න බෑ. ඒ භාජනේ වටිනාකම අඩු වෙනවා. කිව්වා බ්‍රාහ්මණය ඒ නිසා මේ විසාක දුවන්නේ නැහැ කිව්වා. ඔය සීලේ රැකගෙන ඉන්න කෙල්ල අසපු වෙන්නත් එපා. පන්සල් වෙන්නත් එපා. දෙව්ලෝ යනවා. ඒ ඇත්තන්ට ධර්මයේ හම්බ වුණොත් ඉක්මනින් ධර්මයෙන් සැනසෙයි. හැබැයි ඒ අම්බපාලියත් සැනසුනේ දහමෙන්. විමලත් සැනසුනේ දහමෙන්. වෙසඟනෝ පැවිදි වුණොත් මේ දහමෙන්. සල්ලාලය පැවිදිලා රහත් වුණෙත් මේ දහමෙන්. මේ බුද්ධ ශාසනයේ පව් නැමැති කිලිටි හොදලා දානවා. මේ බුද්ධ ශාසනයේ අඳුරු ජීවිත ආලෝක කරනවා. අඬන කඳුළු වියලවලා දානවා. වැරදිච්ච පාරට හරි පාර පෙන්නනවා. ඔය පාර වැරදිලා යන්නේ. දැන් අනිත් පැත්ත හැරෙන්න. පාර හරි ගස්සගත්තොත් හරි. ඔබට ගොඩ යන්න පුළුවන්. අද ඉඳලා මේ බණ ටික අහන වෙලාව ඉඳලා සිල් රකින්න. තරුණ ළමයි නම්
කියන්න අපි විවාහ වෙනකල් ඉමු. මගේ පිවිතුරු ජීවිතේ රැකගන්න මට උදව් කරන්න කියලා. ඒකා සත්පුරුෂයෙක් නම් උදව් කරයි. ඒකා පව්කාරයෙන් නම් පොළඹවා ගනී. ඔබ බණපද කියද්දී කුසල් කියද්දී නිරේ ගැන කියද්දී ඒකට කාමයේ මිසක් වෙන එකක් මතක් වෙන්නේ නැත්තම් ගිනි ගොඩක් බදා ගන්න. තමන් කරුණු කියද්දි තේරෙනවා නම් එයා ඔයාලගේ සීලයට උදව් කරනවා නම් ඒ කොල්ලා ඒ කෙල්ල තමයි ඔයාලට හරියන්නේ. ඒකයි. දැන් මෙතන වයසකයි හිතනවා ඇති අනේ ඔය බණපද ටික අපිට කලින් ඇහුණා නම් කියලා. මෙතන ඉන්න තරුණ ළමයි වාසනාවන්තයි. දැන් ඇහෙනවා. අද ඉඳලා වහ මේ යසෝදරා උත්තමාවියට වැඳ කඳුළු සලසලා දුක්ගිනි ඉවසගෙන කුසල් කරන්ට. සීල් සමාදන් වෙන්ට. බණ පොත් කියවන්ට. මගේ බුදුරජාණන් වහන්සේ සොයාගෙන යනවා වගේ රුවන්වැලි මහසෑයට යන්ට. දුක් ගැනවිලි කියන්ට. 1000ක් දුක් ගැනවිලි කිව්වත් මගේ බුදුරජාණන් වහන්සේට හිතරි දෙන්නේ නැහැ. අපහසුයක් නැහැ. නිකලෙස් ඔබගේ දුකට පිහිට වෙන්න තමයි මේ යසෝදරාව අත්හැරලා මහාන උනේ. මෙච්චර ආදරේ කෙල්ලෙක් සසර පුරාවට වෙන කෙල්ලෙක් අත්හැරලා මහාන උනේ ඔය වැටෙන කඳුළු වියලවල දාන්නට. මේ උත්තමාවිය පිරිනවම් පෑවා. රාහුල සමිඳුන් පිරිනවම් පෑවා. පිවිතුරු සෙනෙහස පටන් ගත්ත මහා බෝධිසත්වයෝ පිරිනවම් පෑවා. අපි තාමත් සංසාරේ. ඇයි අපට නිවනක් ඕනේ නැද්ද? ඔය වැටෙන කඳුළු කවදා වෙනකල් වට්ටවන්නද? ඔය ගින්දර කවදා වෙනකල් ඉවසන්නද? වහ ධර්මයට එකතු වෙන්න. කයං විරාගං අමතං පනීතං කෙලෙස් ඡය කරවන දුක් සේවක කරවන නොයල්ම ඇති කරවන අමෘතය ලබා දෙන දහමක් ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ වදාලා නතේන ධම්මේන සමත්ති කිංචි ඒ දහමට සමාන කරන්න පුළුවන් ධර්මයක් ලෝකේ නැහැ. සැබෑ බසින් මෙම සිත සැලසේවා. යසෝදරා උත්තමාවිය ගැන කළ මේ ගුණ වරුණ පිවිතුරු සෙනෙහසින් සසර පුරාවටම මගේ බුදු සමිඳුන්ට ශක්තියක් වුණ ඒ යසෝදරා උත්තමාවියට රහත් තෙරණියට උත්තම ගුණ පූජාවක් උපහාර පූජාවක් වේවා. සාදු සාදු සාදු. ඒ යසෝදරා උත්තමාවියගේ ගුණකන්ද ශ්‍රවණය කරන්ට ඇති. ඒ කාලේ ඒ උත්තමාවිය දුටුව දෙවියන් පවා බුදුබණ පද ඇහපු නිකලෙස් ආර්යාවකගේ ගුණ අහපු ඒ පින දේශනා කළ පින සියලු දෙවියන්ට අනුමෝදන් වෙත්වා. සඳ කිඳුරිය වී හඬද්දී යසෝදරා දිව්‍ය ඖෂධ ලබා දුන්න සක් දෙවිඳුට පින් අනුමෝදන් වෙත්වා. සතරවරන් දෙවියන්ට පින් අනුමෝදන් වෙත්වා. මේ උත්තමාවියට දම් පුදා දෙව්ලෝ ගිය දෙවියන්ට පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සියලු දෙවියෝ ඉෂ්ඨකාමී දෙවියෝ නිකලෙස් මුනිවරුන්ට පැහැදුන දෙවියෝ ප්‍රදේශවාසී දෙවියෝ මේ බිම්වාසී දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියෝ මෙවැනි වූ පිවිතුරු බුද්ධ ශාසනයක පිහිට ලබා ගනිත්වා. සත්‍යක්‍රියාවක්
පින්බලෙන් සෙත් පැතීමක් කරනවා. මෙතන ඇති අහිංසක දරුවෝ, අහිංසක කෙල්ලෝ, අහිංසක කොල්ලෝ, වරදින් අත්මිදෙන්ට සිත් ඇති ළමයි, කුසලයට ආසා සිත් ඇති ළමයි, කෙලෙස් වලින් බැටකන ළමයි, මගේ බුදු සමිඳුන්ගේ බුද්ධානුභව බලෙන්, විරාගී දහමක් දෙසූ බලෙන්, යශෝදරා උත්තමාවියගේ ගුණ බලෙන් මේ දරුවන්ට කුසල් වඩන්ට, අකුසල් ප්‍රහාණය කරන්ට, වරදින් වැළකෙන්ට, දහමින් සැනසෙන්ට සියලු දෙවියෝ උදව් කරත්වා. සාදු සාදු සා. ඒ වගේම කවුරුත් නමින් මිය පරලෝකීය ඥාතින්ට පින් අනුමෝදන් වී සැපේටපත් වේවා. ඒ වගේම මේ යශෝදරා උත්තමාවියගේ ගුණ කඳ ඉස්සලාම අපේ කන් වලට වක් කෙරෙව්වේ මගේ ගුරුවරයා. දැන් හදිසි නැති අයට ටිකක් අහලා යන්න පුළුවන්. අනිත් අයටත් එක වචනයක් හරි අහලා යන්න පුළුවන්. යශෝදරා උත්තමාවියගේ ගුණ ඇහි තව ටිකකින්. යශෝදරා වන්දනාව මගේ ගුරු දෙවිඳුගේ හඬින් තව තව විස්තර මතු කරවා පිවිතුරු ආදරයක් ගැන අපිට කියලා දුන්නේ අපේ ගුරුවරයා. අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍රයන් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා. ඒ වගේම ගරුතර මහා සංඝ රත්නයේට පින් අනුමෝදන් වී යශෝදරාව අතහැර මහා බෝධිසත්වයන් අභිනිෂ්ක්‍රමණය කොට අවබෝධ කරගත්ත දහම අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රද්ධා රූප වාහිනියේ පටිගත කරලා ඔයාලා වගේ අහිංසක බොහෝ දෙනෙකුට අහන්ට සලස්වන්ට බරපැන් දරන්නේ සිංගප්පූරුවේ සිටින සැදැහැවත් පින්වතුන් නිලංක පුතා ඇතුළු ඒ යාළුව පිරිස. ඒ සියලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා. මේ වැඩසටහන සංවිධානය කළ සියලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා. බෝවත්ත මහමෙවුනා භාවනා අසපුවේ උපස්ථායක කමිටුවට, ඒ වගේම තරුණ දරුවන්ට, ඒ වගේම වෙහෙස මහන්සි වෙන මේ අහිංසක අම්මලාට, තාත්තලාට සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. ඒ වගේම අපගේ මව්වරුන්ට, පියවරුන්ට, ඒ වගේම අදවත් දැන් පින් දෙන්න මෙතන විවාහ වෙච්ච අය ඉන්නවා නම් තමාගේ ස්වාමියාට, බිරිඳට මේ පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ආදරය කරන අයට මේ පින් දැන් හිතෙන් සිහි කරලා අදිෂ්ඨාන කරන්න. අපේ විවාහයට කැලලක් එන්න එපා කියලා. අපේ විවාහය දෙදරන්න එපා කියලා. යශෝදරා උත්තමාවියගේ පිවිතුරු සෙනෙහසේ අංශු මාත්‍ර උණුසුමක් හරි ලැබේවා කියලා. සියලු දෙනාට මේසා සෙනෙහවන්ත බිසවක් අතහැර ගොස් මගේ මහා බෝධිසත්වයන් වහන්සේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුක් දුරු කරවන, පව් සෝදා හරින, කුසල් උපදවන, වරදින් නගා හිටවන ඕනම කෙනෙකුට නැගී හිටින්න පුළුවන් යම් ධර්මයක් වදාලාද ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන දුක් විඳින මේ ගෝරතර සංසාරයෙන් නිදහස් වෙන්න අපිටත් වාසනාව උදා වේවා. සසර පුරාවට මේ උත්තමයන් වහන්සේලා කෙරෙහි
බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය. යසෝදරා උත්තමාවියගේ නම පාවිච්චි කරලා වැරදි වචනයක් කියවිලා තියෙනවා නම්, මගේ බුදු සමිඳුන්ගේ නම කියවිලා වැරදි වචනයක් කියවිලා තියෙනවා නම්, පීතුරු දහම වෙනුවෙන් වැරදි වචනයක් කියවිලා තියෙනවා නම්, මොකක් හරි බුද්ධ ශාසනයට වරදක් වෙලා තියෙනවා නම් සමාව ලැබේවා. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සන්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ පුඤ්ඤං කින්තං අනුත්තර. සාදු සාදු සියලු දෙනාට ගෞතම බුදුසසුනේ පිහිට ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.